ආයුබෝවන්. අපි සාකච්ඡා කරන ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර මාලාවේ ආර්ථික පද්ධති වලට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු විමසුම තමයි අද දවසේ අපි කරන්නේ. කවුරු හරි දරුවෙක් ප්‍රශ්න පත්‍රය තාම කරලා නැත්නම් යට ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ආර්ථික පද්ධති පාඩම පිළිබඳව අවබෝධයක් නැත්නම් පද්ධති පාඩම පිළිබඳ ප්‍රායෝගික උදාහරණ ඇසුරින් පොඩි වීඩියෝ එකක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් බලලම මම හිතනවා උත්තර පත්‍රයට මුණ දුන්නොත් ගොඩක් සාර්ථක ප්‍රතිඵලයක් අත් කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ. අපි දන්නවා ආර්ථිකය කියන්නේ සංවිධානයක්. මිනිස්සු හදාගත්ත එකක්. මොකටද? මිනිස්සුන්ට තියෙන අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න රටක තියෙන සීමිත සම්පත් ප්‍රමාණය. ඒ නිසා මිනිස්සු මේ අසීමිත උවමනා සීමිත සම්පත් වලින් සපුර ගන්න උත්සාහ කරද්දී පොදුවේ මුණ දෙනවා ගැටලුවකට. ඒකට අපි කියනවා ඕනම ආර්ථිකයක පොදු ගැටලුව හිඟකම කියලා. ආර්ථික සංවිධානයක් මිනිස්සු නිර්මාණය කරගන්නේ මේ හිඟකම හා හිඟකම මත නිර්මාණය වන මූලික ආර්ථික ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. ඒ නිසා ආර්ථික පද්ධතියක කාර්යය මොකක්ද කියලා ඇහුවොත් කිසිම තර්කයක් නැහැ. කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවන්නේද කියලා මූලික ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි ආර්ථික පද්ධතියක කාර්යය. ඒ නිසා මේකේ උත්තරේ අංක 2. 92ක් මේකට නිවැරදි උත්තරේ සඳහන් කරලා තිබ්බා. දැන් ඔබ බලයි කොහොමද මම මේ ප්‍රතිශත කියන්නේ කියලා. ළමයි 250 අපේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වට පස්සේ මම දත්ත විශ්ලේෂණයක් කරලා බලනවා කොහොමද ළමයි නිවැරදි උත්තරේ හඳුනා ගැනීමේ සම්භාවිතාවය කියලා. එතකොට මුල් 250 උත්තර ලියද්දි 92%ක්ම මේකේ නිවැරදි උත්තරේ නිවැරදිව හඳුනාගත්තා කියන්නේ පාඩමට ප්‍රවේශ වෙනකොටම ළමයට ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා කියන එක. දැන් අපි බලන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ආර්ථික පද්ධති එකිනෙක වෙනස්ව නිර්මාණය වීමට පදනම් නොවන කාරණාව. ආර්ථික පද්ධතියක් නිර්මාණය වෙන්නේ හිඟකම ඉදිරියේ බිහිවන ආර්ථික ප්‍රශ්න වලට උත්තර දෙන්න උනාට වර්තමාන ආර්ථික විද්‍යාඥයෝ පිළිගන්නවා ආර්ථිකයන් එකිනෙක වෙනස් වෙන්න බලපාන ප්‍රධාන කරුණු 5. දේපල හිමිකම හා අයිතිවාසිකම්, මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යන්ත්‍රණය, තීරණ ගනු ලබන ඒකකයන්ට බලපාන සානුබල, දේශපාලන දර්ශනය හා දෘෂ්ටිවාදය, සාධාරණත්වය හා සමාජ ආරක්ෂණය පිළිබඳ දැක්ම. මෙන්න මේ කරුණු 5 තමයි වර්තමාන ආර්ථිකයන් එකිනෙක වෙනස් වෙන්න බලපාන කරුණු විදියට හඳුනගන්නේ. ඉතින් දරුවෝ ගත්තාම දරුවෝ මේකේ 80%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය කියන වැරදි උත්තරය හඳුනගෙන තියෙනවා. නමුත් දේශපාලන දර්ශනය හා දෘෂ්ටිවාදය කියන එක ආර්ථික පද්ධති බිහි වෙන්න හේතුවක් කියන එක 13ක වගේ ප්‍රමාණයකට අමතක වෙලා තියෙනවා. නිකන් හිතන්න ඔය හිට්ලර්ගේ නාසිවාදය. ඊට පස්සේ ගත්තාම වර්තමානයේ කිම් ජොන් උන්ගේ උතුරු කොරියාව. මෙන්න මේ දේශපාලන දර්ශනීය දෘෂ්ටිවාදයේ මත තමන්ගේ ආර්ථික සංකල්ප වෙනම පැත්තකට අරන් ගිය රාජ්‍යයන් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ථික පද්ධති බිහි වෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණාව. මිල යන්ත්‍රණයේ මගින් ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථිකය. මෙතනත් පුංචි ගැටලුවක් තියෙනවා. ළමයින්ගෙන් යම් ප්‍රමාණයක් මේකේ උත්තරේ විදිහට ධනවාදී ආර්ථිකය කියන උත්තරේ හොයලා තියෙනවා. නමුත් ධනවාදී ආර්ථිකයක් නිර්මාණය වෙන්නේ දේපල හිමිකම හා අයිතිවාසිකම් පුද්ගලික අංශයේ සතු ආර්ථිකයක්. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යන්ත්‍රණය මිල ක්‍රමය නම් වෙළඳපොළ ආර්ථික, සැලසුම් නම් විධාන ආර්ථික, මිල සැලසුම් දෙකම නම් මිශ්‍ර ආර්ථික කියන අපි වෙන් කරලා හඳුනා ගන්නවා. ඒ නිසා මේකේ මිල යන්ත්‍රණය කියන්නේ ආර්ථික ප්‍රශ්න විසඳන යන්ත්‍රණය ගැන මේ කියන්නේ. එතකොට ආර්ථික ප්‍රශ්න විසඳන යන්ත්‍රණය ගැන අහුවොත් අපිට මේකේ නිවැරදි උත්තරේ විදිහට වෙළඳපොළ ආර්ථිකය කියන වචනේ තමයි ධනවාදී ආර්ථිකයට වඩා නිවැරදි උත්තරේ. මොකද ධනවාදී වෙළඳපොළ වගේම ධනවාදී සැලසුම් ආර්ථිකයක් තියෙනවා. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකයක් හැම වෙලාවෙම නිර්මාණය වෙන්නේ මිල ක්‍රමය මත ආර්ථික ප්‍රශ්න විසඳනකොට. ඒ නිසා මේකේ නිවැරදි උත්තරේ අංක 3. හතරවෙනි ප්‍රශ්නේ. කුමක් නිෂ්පාදනය කරන්නේද යන්න පාරිභෝගික තීරණ මත සිදු කිරීමට වෙළඳපොළ ක්‍රියා කිරීම. right. කුමක්ද හදන්නේ කියනකොට පාරිභෝගික තීරණ ප්‍රබල වෙනවා කියන්නේ ඒ අර්ථිකේ පාරිභෝගික ස්වාධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා කියන එක. මොකක්ද පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ? කුමක් නිෂ්පාදනය කළ යුතුද යන්න පාරිභෝගික වර්ණය නැත්නම් පාරිභෝගික කැමැත්ත මත තීරණය වන විට ඇතිවන තත්ත්වයක්. වෙළඳපොලේ රැඳී ඉන්න ඕනේ කවුද? වෙළඳපොලේ ඉවත් වෙන්න ඕනේ කවුද කියලා පාරිභෝගිකයන්ගේ තේරීම මත තීරණය වන තත්ත්වයක්. පාරිභෝගිකයා භාණ්ඩ වැඩියෙන් තෝරනවා කියන්නේ ඒ වෙළෙන්දුන්ට ආරාධනා කරනවා ඔයාලා සපයන්න ඕනේ කියලා. පාරිභෝගිකයෙක් යම් භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ වෙළඳපොලේ
නිෂ්පාදකයන්ට සංඥාවක් දෙනවා. ඔයාලගේ නිෂ්පාදන අපිට එපා කියලා. මේ විදිහට පාරිභෝගික වර්ණය මත නිෂ්පාදකයන් විසින් තීරණ ගැනීමට කියනවා පාරිභෝගික ස්වාධිපත්‍ය. ඒ නිසා මේකේ නිවැරදි උත්තරේ 485ක් වගේ මේකේ නිවැරදි උත්තරේ හොයාගෙන තිබ්බා. මේ ගැන අනිවාර්යෙන් මම හිතනවා හැමෝටම අදහසක් තිබීම අනිවාර්යයි කියලා. පස්වෙනි ප්‍රශ්නේ. වෙළඳපොළ ආර්ථිකයක බිඳවැටීමක් නොවන්නේ. අපි දන්නවා ධනවාදී වෙළඳපොළ ආර්ථිකවල දුර්වලතා තියෙනවා. ඒවා අපි රාජ්‍ය ආර්ථිකයේ පාඩමේදී කතා කරනවා වෙළඳපොළ අසමත් වීම, මාකට් ෆේලියර්ස් කියලා. වෙළඳපොළ අසමත් වීම නිර්මාණය වෙන්නේ සම්පත් බෙදී යාම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු මත. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම, සම්පත් බෙදී යාම අසාධාරණ වීම, සම්පත් බෙදී යාම අස්ථාවර වීම, ඒ වගේම බාහිරතා ඍණ බාහිරතා ජනනය වීම සම්බන්ධ ගැටලු. මෙන්න මේ වගේ දේවල් වෙළඳපොළ ක්‍රමයේ අසමත් වීම විදියට සලකනවා. නමුත් නොමිලේ භාවිතා කළ හැකි නිදහස් අධ්‍යාපනයේ පැවතීම කියන්නේ අධ්‍යාපනය කියන්නේ සුබ සාධන භාණ්ඩයක්. එතකොට වෙළඳපොළ ආර්ථිකයක නොමිලේ කිසිම දෙයක් නැහැ කියලා තමයි තර්කය. No free lunch at all. නමුත් රජයේ මැදිහත්ව අධ්‍යාපනය වගේ දේවල් සපයනකොට වෙළඳපොළ ආර්ථිකයේ බිඳ වැටෙන්නේ නැහැ. වෙළඳපොළේ මිනිස්සුන්ගේ අර ඇති නැති පරතරය අවුම් වෙනවා, සාධාරණත්වය ඉෂ්ට වෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙළඳපොළ බිඳ වැටීමක් වෙන්නේ නැහැ. ඒක වෙළඳපොළ ආර්ථිකයකට වාසියක් යහපත. ඉතින් මේකේ නිවැරදි උත්තරේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් උත්තරේ 4. ප්‍රශ්න අංක 6. වෙළඳපොළ ක්‍රමයක ලක්ෂණයක් නොවන්නේ. මේ බලන්න වෙළඳපොළ ක්‍රමයක ලක්ෂණ. හොඳයි. ප්‍රධාන ලක්ෂණ 6න් වෙළඳපොළ ක්‍රමයේ ලක්ෂණය නොවන්නේ පූර්ණ පාරිභෝගික වර්ණය. මේකේ දෙවෙනි ලක්ෂණයේ විදිහට පේනවා මොකද්ද? නිදහස් තේරීම, නිදහස් ව්‍යවසාය කියලා. නමුත් පූර්ණ නිදහස් තේරීමක් නැහැ. මොකද අපි කලින් පාරිභෝගික ස්වාධිපත්‍ය ගැන කතා කරාට වෙළඳපොළ ආර්ථිකයක පාරිභෝගිකයට පූර්ණ ස්වාධිපත්‍යයක් නැහැ. පාරිභෝගිකයාගේ නිදහස් තේරීම ප්‍රධාන කරුණු 4කදී සීමා වෙනවා. එක තමයි ඒකාධිකාරී හෙවත් තනි සැපයුම් කරුවන්. ඒ කියන්නේ තනි ආයතනයක් මගින් පාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කරන ආයතන පැවතීම. ඒතර පාරිභෝගිකයට තෝරගන්න බෑ. මොකද සපේන භාණ්ඩෙම පාරිභෝගිකයට ගන්න වෙනවා. ඊළඟට ගත්තාම රජයේ නීතිමය තත්ත්වයන් මත පාරිභෝගික ස්වාධිපත්‍ය සීමා වෙනවා. භාණ්ඩ මිලදී ගැනීමේදී නිෂ්පාදන තීරණ ප්‍රබල වීම. මොකද භාණ්ඩයක මිල තීරණය කිරීමේදී බොහෝ විට නිෂ්පාදකයා ප්‍රබල වෙනවා. ප්‍රචාරණය මගින් පාරිභෝගික ස්වාධිපත්‍යයට බලපෑම් කරනවා. ඇත්තටම අපි ගොඩක් අද වෙනකොට භාණ්ඩ තේරුම් මේ තෝරගන්නේ අපේ උමනාවට වඩා වෙළඳ මාධ්‍ය වෙළඳ දැන්වීම් වලට අපිට තියෙන අනුගත වීමේ ප්‍රමාණය මත. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකයේ පාරිභෝගික ස්වාධිපත්‍ය පූර්ණ එකක් නෙමෙයි. ඒකට කියනවා අර්ධ ස්වාධිපත්‍යයක් කියලා. ඒ නිසා මේක උත්තරේ 5 වෙනවා. මොකද පූර්ණ පාරිභෝගික වර්ණය වෙළඳපොළ ආර්ථිකයක නැහැ. 7. විධාන ආර්ථිකයක ලක්ෂණයක් වන්නේ. අපි දන්නවා විධාන එහෙම නැත්නම් සමාජවාදී සැලසුම් ආර්ථික කියලා කියන්නේ දේපළ හිමිකම රජයේ සතුව පවත්වාගෙන රජයේ විසින් ගොඩනගන ආර්ථික වැඩපිළිවෙලක් කරහා ක්‍රියාවට නැංවෙන ආර්ථික. එතකොට මධ්‍යගත සැලසුම් මණ්ඩලයේ නියෝග තීරණ මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තීරණ ගන්න ආර්ථිකය. මේකේ ලක්ෂණයක් වන්නේ කියනකොට ගොඩක් අය පටලගෙන තිබ්බා මේ විමධ්‍යගත කරණේ වූ ආර්ථික සැලසුම්. විමධ්‍යගත කරනවා කියන්නේ සැලසුම් බෙදා හරිනවා කියන එක. සියලු දෙනාටම මේ පිළිබඳව තීරණ ගන්න අවස්ථාව දෙනවා කියන එක. බලය විමධ්‍යගත කරනවා කියන්නේ බලය බෙදා හරිනවා කියන එකනේ. නමුත් අපි වෙළඳ විධාන ආර්ථිකයේ කතා කරන්නේ මධ්‍යගත සැලසුම්. ඒ කියන්නේ එක තැනකට බලය අරගෙන තීරණ ගන්න සංවිධාන තමයි නිර්මාණය වෙලා තියෙන. නිසා මේ විමධ්‍යගත මධ්‍යගත කියන වචනේ 140ක වගේ ප්‍රමාණයක් පටලගෙන තියෙනවා. නමුත් අරමුණු මාලාවක් දිනා ගැනීමේ වැඩසටහනක් කියන්නේ නිශ්චිත කාල රාමුවක ඒක ආර්ථික සැලසුමක නිර්වචනය. ඉතින් ඒ නිසා මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ අංක 4 නිශ්චිත කාල රාමුවක් තුල අරමුණු මාලාවක් දිනා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වීම. කියන්නේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක වෙනවා කියන එක නොකිය ඒකේ නිර්වචනය දීලා ළමයා පොඩ්ඩක් අන්දවන්ද කිරීමක් තමයි මේකෙදී කරලා තියෙන්නේ. ඒ නිසා උත්තරේ ප්‍රශ්න අංක 7ට 4. 8වෙනි ප්‍රශ්නේ දිහා බලන්න. මධ්‍යගත සැලසුම් හෙවත් විධාන ආර්ථිකයක දුර්වලතාවයක් නොවන්නේ. අපි දන්නවා ලෝකේ සෝවියට් සමූහාණ්ඩුව හා බැඳුණු රටවල් විධාන ආර්ථිකයේ ලෝකේ ජනප්‍රිය ආර්ථිකයක් බවට පරිවර්තනය කරගෙන හිටියේ. නමුත් විශේෂ හේතු කීපයක් මත මේ සමාජවාදී සැලසුම් ක්‍රමයේ බිඳ වැටෙනවා. මොනවද ඒ හේතු? එක තමයි රජයේ තීරණ සහ ජනතා උවමනා අතර නොගැලපීම. මේකට කියනවා සංනිවේදනය හා සම්බන්ධීකරණය ආශ්‍රිත ගැටලු මතුවීම කියලා. රජයේ හදන ඒවා සමහරලාට මිනිසුන්ට මදි වෙනවා. සමහරලාට රජයේ හදන ඒවා මිනිසුන්ගේ ඕනෑකමට වඩා වැඩියෙන් හදලා හිඟ හෝ අතිරික්ත නිර්මාණය වෙනවා. දෙවැනි එක තමයි තත්ත්ව පාලනයේ ප්‍රමිතිය ගැටලු සහගත වෙනවා.
ඊළඟ තමයි අඛණ්ඩව ලබා දෙන සහනාධාර සානුබල ආර්ථික වර්ධනය අඩාල කරනවා. හතරවෙනි එක තමයි රජයේ වෙළඳපොළකාරයන්ට මැදිහත් වීමෙන් රජයට අනිවාර්ය කරන්න ඕන වගකීම් පරිසර සංරක්ෂණය වගේ දේවල් මගහැරෙනවා. රාජ්‍ය නිලධාරීවාදී ඉතා ප්‍රබලව මතුවෙනවා. ඉතින් මේකේ දුර්වලතාවයක් නොවන උත්තර බැලුවාම මේකේ 1 2 4 5 කියනවා මම අර කියපු දුර්වලතාවලට ඇතුළත් වුණා. නමුත් අකණ්ඩ සානුබල හරහා දරිද්‍රතාවය පිටු දකිනවා කියන්නේ ඒක හොඳ දෙයක්. මොකද දුප්පත්කම අඩු වෙනවා කියන්නේ සාධාරණත්වයේ ඊට වෙන පැත්තට ආර්ථිකය යනවා කියලා. ගොඩක් අය ඒක පටලගෙන තියෙනවා. කීවෙනි උත්තරෙත් එක්කද මේ භාණ්ඩ හිඟව අතිරික්ත බිහිවීම කියන එක. ඒක අනිවාර්යෙන් විධානාර්ථික තියෙන ගැටලුවක් සම්බන්ධීකරණය හා සංවිධානය ආශ්‍රිත ගැටලු කියලා කියන්නේ ඔන්න ඕකට. 70%ක් වගේ තමයි මෙතන නිවැරදි උත්තරේ තෝරගෙන තිබ්බේ. අවිධිමත් උත්තර විදිහට අනිත් ඒවා ගොඩක් අය පටලගෙන තියෙන බවක් පෙනුණා. කිසි ගැටලුවක් නැහැ. සානුබල දීලා දරිද්‍රතාවය පිටුදැකීම කියන එක යහපතක්. හැබැයි අකණ්ඩ සානුබල දෙනකොට ආර්ථික වෘත්ති අඩාල වීම කියන එක ඒකේ තියෙන දුර්වලතාවය. හොඳයි. ප්‍රශ්න අංක 9. මිශ්‍ර ආර්ථික ක්‍රමයක නොගැලපෙන තත්ත්වය. කොහොමද මිශ්‍ර ආර්ථික නිර්මාණය වෙන්නේ කියලා ගන්නකොට උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රක කීප වතාවක් අහලා තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද මිශ්‍ර ආර්ථික ගොඩනැගෙන්නේ කියලා. ඒතර මිශ්‍ර ආර්ථික ගොඩනැගෙන්නේ කොහොමද කියනකොට අපේ ඔළුවට ගන්න ඕනේ අදහස තමයි වෙළඳපොළ ආර්ථිකයන්ගේ දුර්වලතා තියෙන නිසා රජයට සිද්ධ වෙන මේ දුර්වලතා මගහරින්න. විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙයි. ඒතර රජයේ කාර්යයන් ටික ටික ප්‍රබල වෙනවා. මෙතකොට රජයයි පෞද්ගලික අංශයේ දෙකම ආර්ථිකය තුල ක්‍රියාත්මක වන යන්ත්‍රණයක් හැදෙනවා. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකයන්හි දුර්වලතා මගහරින්න රජයේ මැදිහත් වෙනකොට මිශ්‍ර ආර්ථිකයන් නිර්මාණය වෙනවා කියන එක ඒක න්‍යායාත්මක කතාවක්. ඒ නිසා කීයටවත් මේකේ හතරවෙනි උත්තරේ වැරදි උත්තරයක් වෙන්න බෑ. ඒක නිවැරදි උත්තරයක්. නමුත් මේකේ පස්වෙනි උත්තරේ ගත්තාම සුබ සාධනය කෙරෙහි ඉහළ නැඹුරුවක් පිහිටීම කියන එක අපිට එහෙම කියන්න අමාරුයි හැම වෙලාවෙම. මොකද මිශ්‍ර ආර්ථිකයක පුද්ගලික අංශයක් තියෙනවා. ඒතකොට පුද්ගලික අංශය හැමතිස්සෙම පෞද්ගලික ලාභයේ ස්වාර්ථය මත తీරන ගන්න. රජයේ සුබ සාධන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවක් තියෙනවා. රජයේ ලාභ ලබන අවස්ථාවක් තියෙනවා. නමුත් එහෙම හරියටම අපිට කියන්න බෑ. සුබ සාධනය කෙරෙහි ඉහළ නැඹුරුවක තියෙනවා කියලා. රජයේ පුද්ගලික අංශයේ දෙයංශයේ මිනිහ නිසා ඒ නිසා ඒක වැරදි උත්තරේ විදියට නොගැලපෙන උත්තරේ විදියට පිළිගන්නවා. 9ට නොගැලපෙන උත්තරේ 5. ප්‍රශ්න අංක 10. කුමක් කොප්පන් නිපදවයි කියන ගැටලුව සම්බන්ධයෙන් වෙළඳපොළ ආර්ථිකයක් තීරණ ගන්නා විට නොගැලපෙන ප්‍රකාශය. අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයක ආර්ථික ප්‍රශ්න විසඳනකොට සාපේක්ෂ මිල සාපේක්ෂ ලාභය පදනම් කරගෙන තමයි තීරණ ගන්න. ඒ නිසා 1 2 5 කියන උත්තර මිල ක්‍රමයට එක්ක ලාභය මත බැඳිලා තියෙනවා. ඒ නිසා ඒක උත්තර වෙන්න බෑ. හතරවෙනි උත්තරේ ස්වාර්ථය කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ උපරිම කරනවා කියන එක. ඒ නිසා බොහොම පැහැදිලි විශ්මතු වෙනවා පරාර්ථකාමීත්වය කියන්නේ පොදු යහපත වගේ අදහසක්. එහෙම භාණ්ඩ බෙදා හැරීමක් වෙළඳපොළ ක්‍රමයක දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා 10ට උත්තරේ 3 බවට පත් වෙනවා. 11 වෙනි ප්‍රශ්නේ. හිඟ භාණ්ඩ බෙදා හැරීමේදී විධාන ආර්ථිකයක කිසිම තර්කයක් නැහැ. විධාන ආර්ථිකයක රජයේ හෝ මධ්‍යගත සැලසුම් මණ්ඩලයේ ගොඩනගන ආර්ථික සැලසුම් මත තමයි සියලු ආර්ථික ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්නේ දෙවැනි උත්තරේ 84ක් වගේ ප්‍රමාණයක්. ඒක නිවැරදි උත්තරේ විදියට හඳුන්වලා තියෙනවා. නමුත් පාරිභෝගික කැමැත්ත කෙරෙහි බර තැබීමක් සිදු කරයි කියන අදහසකට 8ක් වගේ කියලා තියෙනවා. පාරිභෝගික කැමැත්ත එවත් පාරිභෝගික වර්ණයේ තියෙන්නේ යම් වශයෙන් ධනවාදී වෙළඳපොළ ආර්ථිකයේ විධාන ආර්ථිකයක රජය තමයි තීරණ ගන්නේ. අවසාන ප්‍රශ්නේ. ආර්ථිකයක කාර්ය සාධනය මැනීමට නොගැලපෙන ප්‍රකාශය. කාර්ය සාධනය කියන්නේ කිසියම් ආර්ථිකයක සාර්ථක අසාර්ථක භාවයක සරලව හිතුවොත්. ආර්ථිකයක ක්‍රියාකාරීත්වයේ තියෙන හොඳ නරක කියලා හිතුවොත් ඇත්තටම 1 2 3 5 කියන උත්තර ඒවා ඇත්තටම මේවා ආර්ථික අරමුණු රටක සාර්ව ආර්ථික අරමුණු. නමුත් ඌණ සේවා නියුක්තිය ඉහළ යෑම කියන්නේ ඌණ සේවා නියුක්තය කියන්නේ ශ්‍රමයේ ඌණ උපයෝජනය වෙනවා කියන තත්ත්වය. ඒක ඉහළ යනවා කියන්නේ ආර්ථිකයේ තියෙන තැනින් තවත් නරක තැනකට යනවා කියන එක. ඒ නිසා ඒක කීයටවත් උත්තරයක් වෙන්න බෑ. එහෙනම් දරුවනේ ඔබට තේරෙනවා ඇති ආර්ථික පද්ධති කියන පාඩමට අදාළව මෙන්න මේ විදිහේ ආකෘතියකට තමයි අපිට උත්තර සපයන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලින් මම උත්සාහ ගන්නවා මුළු විෂය නිර්දේශයේම ආවරණය කරමින් ආර්ථික පද්ධති කියන කොටස ඔබට යම් දල අදහසක් දෙන්න. ඉතින් ඔබ නැවත ඔබේ තියරි නෝට්ස් බලන්න. බලලා මේ විශ්ලේෂණයත් එක්ක කියපු කාරණාවන් හරියට ඔළුවට අරගෙන නැවත ප්‍රශ්නාවලිය කරන්න බලන්න. මම හිතනවා ඔබට හොඳ මතකයක් ලැබෙයි මේ නිවාඩු කාලේ. ඒක යම්
ඵලදාවකට ඔබ කෙනෙක්. බොහොම ස්තුතියි. තවත් පාඩමකින් අපි හම්බ වෙමු.